නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පිංගතුනි, අද වගේ දොරටුපොන් පොහෝ දවසක අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුම්බෑ ජටිලයන් දමනය කරපු 1000ක් මහරහතන් වහන්සේලා, එහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබපු උරුවෙල් කාශ්‍යපත් එක්ක 500ක්, නදී කාශ්‍යප එක්ක 300ක්, ගයා කාශ්‍යප සමග 200ක පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් ආදිත්ත පරියාය කියන සූත්‍ර දේශනාවෙන් බණහලා උතුම් ධර්මය අවබෝධ කරගත දවස. ඒ වගේමයි අපේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිද්ධ වුණෙත් අද වගේ පුන් පොහෝ දවසක. ප්‍රථම ලංකා ගමනේ මහියංගනයට වැඩම කරපු ලංකා ගමන. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනය තුළ ප්‍රථම ආරාම පූජාව හැටියට බිම්බිසාර මහරජතුමාගේ රාජකීය උයන තමයි කුටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා වේළුවනේ ආරාමයක් හැටියට පූජා කරන්න. එතකොට මේ වගේ ශාසනික කටයුතු රැසක් යෙදිච්ච පුන් පොහෝ දවසක් හැටියට දුරුතු පුන් පොහොය ධර්මය හඳුන්වනවා. පිංගතුනි, අපේ බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනය ගැන අපි සිහි කරොත්, අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බෝධි මූලයේ වැඩ සිටිද්දී ඔබ දන්නවා උන්වහන්සේ වජිරාසනයේ මත සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා දස බිම්බරක් මාර සේනා පරාජය කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සතියක් විමුක්ති සුව විඳිමින් බෝධි මූලයේම අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ ඉරියව්වවත් වෙනස් නොකර ඒ වජිරාසනයෙන් නැගිටින්නවත් නැතිව ඒ ඉරියව්වෙන්ම විමුක්ති සුව විඳිමින් සතියක් වැඩ සිටියා. ඔය අතර බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලනවා අනාගතයේ උන්වහන්සේගේ ධර්මය ලෝකෙ පිහිටන්නේ කොයි ආකාරයටද? මේ ධර්මයේ ලෝකෙ පවතින්නේ මොන විදිහටද? උන්වහන්සේ දකිනවා මේ ලංකා භූමිය පෙර බුද්ධ ශාසන පවා පිහිටි මේ උතුම් ලංකා භූමිය මුල් කරගෙන බොහෝ කාලයක් ලෝකෙ බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා. හැබැයි ඒ වෙනකොට අපේ රටේ නොයෙක් ගෝත්‍රික පිරිස් වගේම දරුණු යක්ෂයන්, අමනුෂ්‍යයන් මේ මනුෂ්‍යයන්ව පාලනය කරමින් හිටපු කාලයක්. මේ යක්ෂයන්ගේ මේ රට බේරගෙන ආරක්ෂා කරලා ඒ රටේ ඉන්න මනුෂ්‍යයන්ට අනාගත බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් ආරක්ෂාව සැලසිය යුතුයි කියලා වජිරාසනයේ මතදිමයි උන්වහන්සේ ලංකා භූමිය දැකලා ඒ අධිෂ්ඨානය හිතේ ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ සත්සති අවසන් කරලා ඉසිපතන මිගදායේදී ප්‍රථම ධර්ම දේශනාව සිදු කරා පස්වක භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන. එදා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීමත් සමගම මේ බුද්ධ ශාසනයේ තුනුරුවන් පහළ වුණා. වජිරාසනය ළඟ වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධ රත්නේ පහළ වුණා. ඇසළ පුන් පොහෝ දවසේ ධම්මචක්ක දේශනාව දේශනා කිරීමත් සමගම ධම්ම රත්නේ පහළ වුණා. ඒ දේශනාව අවසානයේ අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත් වෙලා ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබීමත් සමගම සංඝ රත්නේ පහළ වෙලා තුනුරුවන් පහළ වුණා. ඊළඟට යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනෙක් මේ ශාසනයට එකතු වුණා. මේ හැමෝම උතුම් ධර්මය අවබෝධ කරගත්ත මහරහතන් වහන්සේලා, පස්වක භික්ෂූන් වහන්සේලාත් යසකුල පුත්‍රය ඇතුළු යාළුවෝ 54 දෙනාත් පළවෙනි වස් කාලේ අපේ බුදුරජාණන් වහන්සේ සමග ඉසිපතන මිගදාය භූමියේ
පළවෙනි වස් කාලේ ගත කර 69. මේ වස් කාලේ අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ 69ක් මහරහතන් වහන්සේලාට දේශනා කරනවා චරත භික්ඛවේ චාරිකම් මහණෙනි චාරිකාය වඩින්න. බහුජන හිතාය බොහෝ දෙනාට හිත පිණිස. බහුජන සුඛාය බොහෝ දෙනාට සැප පිණිස. අත්තායි හිතායි සුඛායි දේව මනුස්සානම්. දෙව් මිනිස් ලෝකයාට හිත පිණිස අර්ථය පිණිස සැප පිණිස. එතවට මිනිස්සුන්ට විතරක් නෙමේ. අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාට යහපත පිණිස ගම්නියම් ගම්පුරා වැඩම කරමින් ආදි කල්්‍යයාන මජ්්‍යයේ කල්්‍යයාන පරියෝසාන කල්්‍යයාන මුල මැදාග පිරිසිදු සාත්තං අර්ථ සහිත සභ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්ත පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති. මේ පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරා. ඔබ අහලා තියෙනවා පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ මේ 69ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයට පිටත් කරද්දී ඒ දීපු අවවාදි සඳහන් කරනවා එක මගකින් දෙනමක් යන්නට එපා. එතකොට තවත් ප්‍රදේශයකට මේ දහම් පණවිඩේ ව්‍යාප්ත කරන්න අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා එක මගකින් එක නමක් බැගින් වැඩම කරන්න. මගත් තොටේ මුණ ගැහෙන අයට පින් ඇති අයට මේ ධර්ම පණවිඩය මේ ධර්මය මුලමැදාග පිරිසිදු අර්ථ සහිතව පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පිරිසිදු නිවන් මගම දේශනා කරමින් වඩින්න කෙළ 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කර. බුදුරජාණන් වහන්සේ කෙලින්ම වැඩම කරේ උරුවෙල් දනව්වට. ඒ වඩින මගදී කප්පාසික කියන වනයේදි තිංස වගේ කුමාරවරුත් මුණ ගැහුණ ඒ අයටත් ධර්ම දේශනා කරා ඔවුන් ධර්මාවබෝධය ලැබුවා. ඒ අයටත් එහි බික්කු භාවෙන් පැවිදි උපසම්පදාව ලබා දුන්නා. ඒ අය පිටත් වෙලා ගිය බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කරේ උරුවෙල් දනව්වට උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමෙන්ට. පිංහතුනි උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන මේ තුම්බෑ ජටිලයන් දමනය කරන්න වැඩම කරපු ගමනේ මුලින්ම මේ අයි පිළිගත්තේ නෑ. ඒ අයි හිතාගෙන හිටිය ඒ අයි රහත් කියලා. උරුවෙල් කාශ්‍යප රහත් නොවී තමන් රහත් වනා කියෙන වැරදි දුෘෂ්ටියක බැසගෙන හිටපු කෙනෙ. නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන ඇත් ඒ වගේ. ඒ අයගේ ගෝලයොත් හිතාගෙන හිටිය අපේ ගුරුවරයා රහත් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පිරිසව ධර්මයට යොමු කරගන්න නොයෙක් විදි ප්‍රාතිහාරි පෑව. 1000 ගණනක් ප්‍රාතිහාර දැක්වා කියල විනේ සඳහන් වෙලා තියෙනවා. උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාම. ඒ හැම අවස්ථාවකම ඔවුන් බුදුරජාණන් වහන්සේ පෙළහර පානෝ දැකල පුදුමින් පුදුමට පත්වෙනවා මේ ශ්‍රමණය මහා පුදුම කෙනෙක්. මහා ඉරදිමතෙක්. ඒ වනාට ඉතින් අපේ උරුවෙල් කාශ්‍යප උත්තමය වගේ රහතෙක් නන්නේ මේ කියලා අහිතෙනවා. උන්වහන්සේගේ ප්‍රාතිහාර දැක්කට හිතනවා ඔය ඉතින් පෙළහර පෑවට අපේ උරුවෙල් කාශ්‍යප උත්තමය තමයි රහත් කියලා වැරදි දුෘෂ්ටියක බැසගෙන හිටිය. ඔය අතර බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිද්ධ වෙන්නේ උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩයින් අතර දවසක් අංග මගද වාසී උරුවෙල් කාශ්‍යපගේ දායක පිරිස බොහෝ දායකයෝ රාජ කුමාරුරු සිටුවරු බොහොම ධනවත් අය පෙරහැරින් ඇවිල්ල එදා දවසේ පුද පූජාරගෙන එනවා උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට. එදා අද වගේ පුන් පොහෝ දවස. කලින් දවස රාත්‍රී උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා මේ ශ්‍රමණයන් වහන්සේ එතකොට දන්නේ නෑ මේ බුදු කෙනෙක් කියලා තාම අඳුනගෙන නෑ. මේ ඉර්දිමත් ශ්‍රමණයා ප්‍රාතිහාර පාන මේ ඉර්දි මේ පෙළහර පාන මේ ශ්‍රමණයන් වහන්සේ හෙඩ මගේ දායකව එනකොට මේ ආරාමි හිටියොත්. මගේ දායකව ඉදිරියේත් ඔය වගේ මොනවහරි ප්‍රාතිහාරයක් ඉර්දිමය දෙයක් පෙන්නුව මගේ දායක ඔක්කොම මේ ශ්‍රමණයට පහදී. එතකොට අපිට තියෙන ලාභ සත්කාර නැති වෙලායයි.
ඒ නිසා හිට මගේ දායක වෙන්න කලින් කොහොමහරි මේ ශ්‍රමණය මෙතනින් එලෝ ගන්න ඕන පන්න ගන්න ඕන කියලා හිතුව. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. උන්වහන්සේ හිමිදිරි උදෑසනින් පාට්‍ර සිවුරු අරගෙන අහසීම වැඩම කරා උතුරු කුරු දිවයින ගැන හිමාල කඳු මුදුනේ පිහිටි ඉතාම රමණීය දෙවියන් අරක් ගත්ත භූමියක් මනුස්ස වාසයක් නැති තැනක් හැටියට සඳහන් වෙනවා. උතුරු කුරු දිවයින. බුදුරජාණන් වහන්සේට දෙවියන් විසින් දන් පිළිගන්නනත් දිවිය භෝජන. උන්වහන්සේ අනෝතත්ත විල අසල පැම් පහසු වෙලා මේ දානෙ වළඳලා විවේකෙන් භාවනාවට සමවැදිලා සමාපත්තිී ලෝකෙ දිහා බලනකොට එදා දකිනව පුදු ඇසින් අනාගතයේ ධර්මය පිහිටන මේ ලංකා භූමිය. එදා මයිංගනයට විශාල යක්ෂ පිරිසක් එකතු වෙලා යක්ෂ සමාගමක් කියෙන ඔවුන්ගේ රැස්වීම. ඔවු මයිංගන භූමිය තමයි මේ රැස්වීම වෙනුවෙන් තෝරගෙන තිබුණේදා. ලංකා භූමිය පුරා ඉන්න දරුණු යක්ෂයන් ඒ භූමියයට එදා එකතු වෙන දවස. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකළ කල්පනා කරනවා අද මේ අක්ෂයන්ව දමනය කරලා මේ මනුස්්‍යයන්ට මේ අමනුස්්‍යයන්ගේ යක්ෂයන් වෙනන අනතුරුවලින් මේ මනුස්්‍යයන් ආරක්ෂා කරලා අනාගතයේ ධර්මය පිහිටන මේ භූමිය මේ යක්ෂයන්ගෙන් ආරක්ෂා කරන්න අද සුදුසු දවස. උන්වහන්සේ අහසිම්ම ඒ භූමියෙන් අනෝතත්ත විලාසලින් අහසීම වැඩම කරන්නේ ලංකා භූමියට. එදා මයිංගනයට විශාල යක්ෂ පිරිසක් එකතු වෙච්ච දවස බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා උන්වහන්සේගේ නිසීදනය අපි කියන්න සාමාන්‍ය කෙන පත්කඩිය කියල බිම වාඩි වෙන්න එලනම්. මේ නිසීදනය අහස එලාගෙන ඒ මත භාවනා ඉරියවෙන් අහසේ වැඩ සිටිය මයිංගන භූමියයට ඉහළ අහසේ. බුදුරජාණන් වහන්සේ මුලින්ම කරේ උන්වහන්සේ ප්‍රාතිහාරයක් දැක්ව. මහා ගණ අන්දකාරයක් මැව්වා. උන්වහන්සේ ගීරදි බලේ දැන් අර දහවල් කාලිම එකතු වෙලා හිටපු යක්ෂ පිරිසම අමනුස්ස පිරිසට හිටි ගමන් මහා ගණ අන්දකාරයක් ඇති වුණා. ළඟඉන්න කෙනාට ඊළඟ කෙනා නොපෙනෙන මට්ටමට මහා අන්දකාරයක් අඳුරක් ඇති වුණ. ඔවුන් බියෙන් තැතිගත්ත මොකක්ද මේ වුණේ එක පාට මොකක්ද මේ වෙලාව වුණේ. ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරා විහිදෝමින් අහසේ උන්වහන්සේ උපේන්න සැලැස්සුව. අහසේ වැඩඉන්න මේ ශ්‍රමණයන් වහන්සේව දැක්ක යක්ෂයුමි දන්නේ නෑ බුදු කෙනෙක්ද උන්වහන්සේගේ හැකියාව ඔය මොනුවත් දන්නේ නෑ. සමහර යක්ෂයෝ හිතනවා මේ කවුද මේ අපිටත් වඩා බලසම්පන්න යක්ෂයෙක් කද්ද මේ කියලා. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ අහසේඉදං මේ යක්ෂ පිරිස අමතල කියනවා යක්ෂයිනි. මේ භූමිය අනාගතයේ තතාගත ධර්මය පිහිටන භූමිය. ඒ නිසා නුඹල මේ භූමියෙන් ඉවත්වෙන්න. නුඹලාට රිසිසේ සැපසේ ඉතාම සතුටින් ඉන්න භූමියක් මං මවලා නුඹලාට ඒක ඉන්න සලස්සන්නන් කියල. මුලින් මේ යක්ෂයෝ කැමති වෙන්නේ නෑ උන්වහන්සේ ඉල්ලීමක් කරනවා මට නිසීදනය එලාගන්න. පහළ වැඩ ඉන්න පොඩ්ඩක් ඉඩ දෙන්න කියල. උන්වහන්සේ නිසීදනයෙන් ගිනිදැල් විහිදෙන සලස්සනවා. ඔබ දැකල ඇති සමහර බුදුරජාණන් වහන්ස මයිංගනයට වැඩම කරපු ඡායාරූප ඔය සිතුවන් කරණය කරපු සිතුවන්. විහාරවල ඒ සිතුවන් වල සඳහන් වෙන උන්වහන්සේ අහසේ නිසීදනයෙන් ගිනිදැල් විහිදෝගෙන අහසේ වැඩඉන්න සිතුවම් නිර්මාණය කරපු සිතුවා. ඒ ගිනිදැල් විහිදෝගෙන අහස නිසීදනය එලාගෙන වැඩඉන්නකොට මේ අක්ෂයන් ඈතට ඉවත් වෙලා උන්වහන්සේට වැඩඉන්න ඉඩ සැලැස්ව. බුදුරජාණන් වහන්සේ පහලට වැඩම කලා නිසීදන එලාගෙන ඒ මත වැඩ සිටිය. මුලින් මේ යක්ෂයන් කැමති උන්නෑ මේ භූමියෙන් ඉවත්තෙන්. බුදුරජාණන් වහන්සේ ඉරදියෙන් ගිරි දිවයින නමින් දූපතක් මේ ලංකා භූමියට ඉරදියෙන් ලංකරා කියෙන්. උන්වහන්සේ නිසීදනයෙන් ගිනිදැල් විහිදෝනකොට මේ යක්ෂයම් බය වෙලා පස්සෙන් පස්සට ඈතට ගිය. අනිත් අයටවත් ගහකොලටවත් සතා සිව්පාවෙකුටවත් මනුස්සේකුටවත් ඒ ගිනි දැලකින් හානියක් වෙනවා නොමේ. හැබැයි මේ යක්ෂයන්ට පේනවා.
ඔවුන් බියෙන් පස්සෙන් පස්සට ගිය. බුදුරජාණන් වහන්සේ ගිනි ජාලාවන් ටික ටික ඈතට මුළු ලංකා භූමිය පුරාම ඉරදියෙන් විසිරෙන විදිහට පේන සැලැස් වගේ එක යක්ෂයන්ට පමණක් පේන ඉරදිමේ දෙයක්. ඔවුන් බියේ තැතිගත්ත මේ යක්ෂයන් බුදුරජාණන් වහන්සේ අමනුස්සේකුටවත් කාටවත් බිය තැති ගැනීම හිංසාවක් කරන කෙනෙක්ට මේ බුදුවරු කියන්න. බුදුරජාණන් වහන්සේ වදාළන් නුඹලාට සැපසි බිය තැති ගැනීමක් නැතුව මේ භූමිය ඉන්න පුළුවන් කියලා ගිරිදිවයින මේ ලංකා භූමියට ලං කරනකොට ඔවුන්නේ ගිරිදිවයිනට පලාගිය. මේ ගිරිදිවයින කියලා මේ මවපු මේ දූපතේ ඔවුන්ට රිසිසේ ඉන්න පුළුවන් ඒ ආහාර පාන ගස් කොළන් ඒ සැප පහසුකම් මේ සියල්ල ඇති මේ දූපත. බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් මේ ලංකා භූමියෙන් ඈතට මහා සාගරින් ඈතට ඉරදියෙන් අධිෂ්ඨාන කළ ඇත් කරා කිය. ඒ විතරක් නෙමෙයි මේ ලංකා භූමිය වටා බුදුරජාණන් වහන්සේ අහසින් මේ ලංකා භූමිය වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා කරමින් මේ භූමිය ආරක්ෂා කර අධිෂ්ඨානය. මේ අමනුස්්‍යයන්ට ආයමත් මේ භූමියයට ඇතුල් වෙලා මනුස්්‍යයන්ට අනතුරක් විපතක් කරන්න බැරිවෙන විදිහට බුද්ධ අධිෂ්ඨානය මේ භූමිය ආරක්ෂා කරන. එදා මේ යක්ෂයන් පලවා හරින මේ සිදුවීමත් එක්ක ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු මේ යක්ෂයන්ට බයේ තැතිගෙන හිටපු මිනිස්සු ඇතුළු ප්‍රාදේශය පාලකොරු බොහෝ පිරිසක්ගේ භූමියයට එකතු වුණා. එදා සබරකමු පාලනය කරපු පාලකයා ප්‍රාදේශී පාලකෙක් හැටියට හිටපු කෙනෙක් හැටියට අප ඉතිහා සඳහන් වෙනවා සුමන සමන් දෙවියන්. ඒ වෙනකොට දේවගෝට්‍ර යක්ෂ ගෝට්‍ර නාග රාක්ෂ මේ වගේ යම් යම් ගෝට්‍රික හැටියට පිරිසිතලතිය. බුදුරජාණන් වහන්සේ අද මයිංගන චෛත්‍ය ඉදි කරලා තියෙන භූමිය ඒ මත වැඩ සිටිමින් එදා ඒ පිරිසට දහම් දෙසවා ධර්ම දේශනා කරන. ඒ බණහල අවසන් වෙනකොට සුමන සමන් දෙවියන් උතුම් සෝවාන් පලට පත්වෙන. සෝතා පන්න පලට පත්වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනු. සාමීනී භාග්‍යතුන් වහන්ස. අපට වන්දනා කරන්න ඔබහන්සේව සිහි කරගෙන අපට වැනුම් පිදුම් කරන්න පූජනීය දෙයක් අනේ අපිට ලබාදේ. එවිලි බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් ලබා දෙනවා. ඒ කේශ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිමින් දහම් දෙසපු භූමි එදා ඉදිකරපු චෛත්‍යය මයිංගන මහා සෑය මුලින්ම අද ඔය තියෙන්නේ ඊට පසු කාලීනවත් රජවරු කීප වතාවක් විශාල කරලා ඉදිකරපු චෛත්‍ය මුලින්ම ඉතා පොඩියට චෛත්‍යයක් හැටියට කේශ ධාතු තැම්පත් කළ මේ චෛත්‍ය ඉදි කරනවා සුමන සමන් දෙවියන් විසි. එදායි ප්‍රදේශ පාලනය කරපු පාලක රජතුමා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා අහසින්ම ආපහු දඹදිව් තලයට වඩිනවර උරුවෙල් කාශ්‍යපගේ තාපසාරාමයට. එදා බුදුරජාණන් වහන්සේ ආපහු වඩිනකොට දැන් අර අංග මගද වාසී පිරිස දානය අරගෙන ඇවිල්ල පුද පූජාගෙන හල්ලා උරුවල් කාශ්‍යප ඇතුළ පිරිසට මේවා පරිත්‍යාග කරලා ඔවුන් සතුටු වෙලා දායකු ටික ආපහු ගිය. මෙන්න ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ අහසින් ලංකාවටත් වැඩම කරලා මේ කටයුතු අවසන් කළ අහසි මාපහු වඩිනවා. එහෙම වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මේ තාපසාරාමයට වඩිනකොට ඈතින් වඩිනෝ දකිනවා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස. දැන් උරුවෙල් කාශ්‍යප ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ ශ්‍රමණය කොහෙද ඔබ ගියේ? අද අපේ දායකයෝ ආවනේ. අද අංග මගද වාසී විශාල පිරිසක් ආව තෑගි බෝග අරගෙන පුද පූජා අරගෙන අපේ ආරාමයට. අපි හෙව්ව ඔබ වහන්සේ කෝ කියලා අඳුන්නල දෙන්න. ඔබ ඇයි මේ නොකියම කොහෙද මේ ගියේ කියලා ඇහුවා. අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපට කියනවා උරුවෙල් කාශ්‍යප ඔබ ඊයේ රාත්‍රී මෙහෙම හිතුවන්නේ. හෙට මගේ දායකයෝ එනවා. මේ ශ්‍රමණය හිටියොත් මගේ දායකයෝ මේ ශ්‍රමණයට පහදී. ඒ නිසා හෙට දවසේ මගේ දායක පිරිස එන්න පෙර කොහොම හරි මේ ශ්‍රමණයාව මෙතනින් එලෝගන්න ඕන කියලා ඔබ ඒ රාත්‍රී එහෙම හිතුවන. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. එහෙම කියනකොට උරුවෙල් කාශ්‍යපට විශාල ලැජ්ජාවක් ඇති වුණා.
මගේ හිතත් මේ ශ්‍රමණයන් වහන්සේ දකිනවා මහා පුදුම කෙනෙක්. ඒ වෙලා වැද වැටුන අනේ ස්වාමීනි මට සමාවන සේක්වා. බුදුරජාණන් වහන්සේ ඔය විදිහට උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිස ඉර්දි ප්‍රාතිහාර පාමි ආදේශනා ප්‍රාතිහාරිකයන් කෙනෙක්ගේ හිත කියව. පිංහතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට අපි කියන අනුත්තරෝ පුරිස ධම්ම සාරති. දෙව්මිනිස් ලෝකයා නිවන පිණිස හික්මුවන්න දක්සයි. කොහොමද උන්වහන්සේ කෙනෙක්ව හික්මවන්නේ. බුදුරජාණන් වහන්සේ කැමතිම ක්‍රමේ තමයි අනුශාසනා ප්‍රාතිහාරය අනුශාසනාව. මුල මැදාග පිරිසිදු අර්ථ සහිත නිවන් මග ඒ දේශනා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ කෙනෙක්ම හික්මවන්න දක්සයි. ඒක තමයි බුදු හාන්දුරුව කැමතිම ක්‍රමේ කෙනෙක්ව දමනය කරන්න ධර්මය. සමහරයි ඉන්නවා ධර්මය කිව්වට බණහන්න කැමති නෑ බොහොම මාන්නක්කාරයි. එවැනි අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරය දක්වන. කෙනෙක්ගේ හිත කියෝන. දැන් ඔබ හිතන්න ඔබ හිතන දේ කවුරු හරි කියනවනම් දැන් ඔයා හිතන්න මේක. ඔය හිතන එක හරියන්න ඔය දැන් මෙහෙම හිතනවා නේද කියලා කවුරු හරි ඔබ ගැන. ඔබ හිතන දේ හරියටම ඔබේ හිත කියවන කෙනෙක් ඔබ ඉදිරියේ හිටියොත්. ඔබ ටිකක් තැතිගන්න. මෙයාට මගේ හිත පේනවනේද මං හිතන දේ දකිනවනේද කියලා ඔබ හෝ ඉදිරියේ දමනය වෙනවා. බුදුරජාණන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරයෙන් දමනය කරලා ධර්ම දේශනා කරලා කෙනෙක්ව ධර්මාවබෝධයට හික්මෝනො. සමහරයින්නවා එහෙමත් දමනය වෙන්න. ඒ වෙලාවට තමයි බුදුරජාණන් වහන්සේ ඉරදි ප්‍රාතිහාරය පාන. ඉරදි ප්‍රාතිහාරයෙන් දමනය කරන. ඔන්න ඔය විදිහට අනුශාසනා ප්‍රාතිහාරය ආදේශනා ප්‍රාතිහාරය ඉරදි ප්‍රාතිහාර කියන. මේ ක්‍රම තුනෙම්ම දෙව්මිනිස් ලෝකයාව දමනය කරලා නිවන පිණිස හික්මුවන්න උන්වහන්සේ දක්සයි. ඒ නිසා තමයි ඔබත් මමත් සරණගිය අපේ බුදුරජාණන් වහන්සේට අනුත්තරූ පුරිස ධම්ම සාරථී කියලා කියන්න. දෙව්මිනිස් ලෝකයා නිවන පිණිස හික්මුවන්න දක්ෂම කෙනෙ. පිංහතුනේ එදා උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ඒ අයි බණහල ධර්මය අවබෝධ කරගත්තා. ඒහි බෙක්කු භාවින් පැවිදි උප සම්පදාව ලැබුව. තමන්ගේ තවස් පිරිකර අර ගඟට වීසි කරලා දැම. ඒවා ගගේ ගහගෙන යනකොට නදී කාශ්‍යප ඇතුළු 300ක පිරිස මේවා දැකලා කල්පනා කරා මේ අපේ වැඩිමහල් සහෝදරය. උරුවෙල් කාශ්‍යප අපේ තාපසයන් වහන්සේගේ තවස් පිරිකර නේද අනතුරක් අද දන්න යම් බලන්න කියලා පිරිසාව. ඊළඟට ඒවා දැකලා ගය නදී කාශ්‍යප 200ක පිරිසක් එක ඒ අයත් එතට හොයාගෙනාව. දැන් උරුවෙල් කාශ්‍යප ඇතුළු 500යි නදී කාශ්‍යප ඇතුළු 300යි ගයා කාශ්‍යපත් එක්ක 200යි. මේ හැමෝම එතනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බණහලා ඒහි බෙක්කු භාවෙන් පැවිදි උප සම්පදාව ලැබූ. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙසවා. ආදිත්ත පරියායකෙන සූට දේශනා මුල් කරගෙන. මේ ආයතන 6 කෙලෙස්සුන්ගෙන් ගිනිගන්න ආකාරයට අකුසල නිමිති සටහන් හිතේ මතකතියාගෙන ඉන්නවට වඩා. මේ ආයතන 6 එක්ක ඇස රත්වෙච්ච ගිනියන් වෙච්ච උලකින් ඇනගන්න එක හොඳයිකි වැහෙන් කෙලෙස් සහිත රූප බලලා ඒවෑ නිමිති සටහන් මතකතියාගෙන අකුසල් සිහිකර කර ඉඳල මැරෙනවට වඩා. එහෙම මැරුණොත් එක්කො නිරේ අපා ඉපදිලා කල්ප ගණන් දුක්විදින සිද්ධ වෙනවා. ඊළඟට කනින් කෙලෙස් සහිතව අකුසල සහගත සබ් දහලා ඒවැන් නිමිති සටහන් මතකතියාගෙන කෙලෙස් උපද්දව ඉඳලා මැරුණොත් අපායි. ඊට වඩා හොඳයිකිව ගිනියන් වෙච්ච උලකි කනට ඇනගන්න එක. එහෙම වුණා කියලා අපාය යන්නේ. දුකක් විඳී කන් ඇහෙන්නේ නැති වෙයි. හැබැයි අපාය යන්නේ. කෙනෙක් නාසයෙන් ගඳ සුවඳ විඳලා ඒවැ කෙලෙස් සහිත සටහන් නිමිති සිහිකර කර අකුසල් උපද්දව ඉන්නවට වඩා හොඳයි ගිනියන් වෙච්ච නියනකින් නහය රැහැලදාගන්නකි. ඒ බුදුහාදුරු මේ වගේ උපමාවලින් කියන්න මේ නහයට ඇනගන්නවත් උලකින් ඇහැට ඇනගන්නවත් කියන එක නෙමේ.
අකුසල් සිහිකර කර ඉඳල අපායට වැටීමේ ආදීනව පෙන්නල දෙනවා. ඔය විදිහට ආදීනව පෙන්නමින් ආදිත්ත පරියාය මේ ගිනිගෙන දිලිසෙන ගිනි පොක්කුරු ගිනි හුලක් ගින්න උපමා කරගෙන ආයතන හය තුළින් ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් සහිත නිමිති සටහන් හිතේ සිහිකර කර අකුසල් උපද්දවන්න නැතුව ඒවා ප්‍රහාණය කරගෙන ධර්මාවබෝධය කරයන ආකාරි ගැන බොහෝම ලස්සන දේශනාවක් කර. මේ දේශනාව අවසන් වෙනකොට උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා උතුම් මහරහත් භාවයට පත් වුණ. පිංහතුනි මේ වගේ ශාසනික කටයුතු රැසක් යෙදිච්ච දවසක් තුරුතුපුන් පොහෝ දවස. ඒ වගේ මේ බුද්ධ ශාසනය තුළ ප්‍රථම ආරාම පූජාව වේලුවන පූජාව සිද්ධ වනෙත් මේ වගේ පුන් පොහෝ දවසක කියල සඳහන්වෙන්. ඔබ දන්නවා රජගහ නුවර එදා පාලනය කරපු රජ්ජුරුව තමයි සේනිය බිම්බිසාර මහ රජතුමා. අපේ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා එදා උන්වහන්සේ කෙස් වැටිය කපල අහසට විසි කරලා. ආභරණ ටිකයි මගුල් කඩුවයි චන්න ඇමතියට ලබාදීලා. අහසින් ඇවිල්ල මහා බ්‍රහ්ම දෙවියන් පිළිගන්නපෝ ඒ මහා බ්‍රහ්ම දෙවියන් ගටීකාර බ්‍රහ්ම දෙවියන් අට පිරිකරක් පූජ කරෙහි සිවුරු පිරිකර දරාගත්ත. ශ්‍රමණයෙක් විදිහට වෙස්හලාගෙන උන්වහන්සේ මහා වනාන්තරයට ගිය අනෝමා නදියෙන් එතර වෙලා. ඉස්සල්ලාම නගරයකට කියලාවේ රජගහනුවර පැවිදිවෙච්ච ඒ මුල්ම දවසේ කැලේ මැදින් ඇවිල්ලා පලවෙනියටම රජගහනුවරට ආවිශ්‍රමණයෙක් විදිහට. උන්වහන්සේ රජගහනුවර නගරේ පින්ඩ පාතය වඩිනවා. රාජ භෝජන රන් මිරි වැඩි සඟල් පැළදගෙන හිටපු. රත්තරන් තැටි ආහාරගත්ත සුද්දෝදන රජතුමාගේ එකම පුත්‍රයා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගිහි ජීවිතය අතහැරලා ශ්‍රමණ වෙස් දරාගෙන මේ නගරයට ඇවිල්ල පින්ඩ පාතය යනකොට අර ලැබෙන ගොරෝසු රලු ආහාර සමහරයව පිළුණු එච්චේව වෙන්න පුළුව. මේවා පාත්තරයට ලැබිච්ච දවසේ උන්වහන්සේ විවේකෙන් පැත්තකට ගිහිල්ලා මේ පින්ඩ පාත දානි ටික වලඳන්න සූදානන් වෙනකොට එතනට ආවා රජ්ජුරුවන්ගේ ඔත්තුකාරයන්ගේ පණවිඩේ ලැබුණට පස්සේ රජ්ජුරු. උන්වහන්සේ මේ නගරේ සැරිසරනවා දැකල රාජකී ඔත්තුකාරයන්ට සැකහිතුන මේ කෞදමී මේනා සාමාන්‍ය ශ්‍රමණයෙක් වෙන්න බෑ. බොහෝම ලස්සනයි රන්වන් පාට ශරීරයක්තිය. බොහොම ලස්සන රූප සම්පත්තියක් තියෙන රාජ කුමාරයෙක් වගේ මේ ශ්‍රමණේ හරියට දෙවි කෙනෙක් වගේ. ඉක්මනට පණවිඩේගේ අවත්තුකාරයන්ගෙන් රජ්ජුරුවන්ට නම් කියාහිට රජතුමනි මේ නම් දෙවි කෙනෙක් වෙන්න පුළුව. හිතාගන්න බැරි ලස්සන රූපයක් තියෙන කෙනෙක් රජ්ජුරුවොත් මාලිගාමය පහලට බැහැගෙනාව. එනකොට උන්වහන්සේ පින්ඩ පාති කරගෙන ලැබිච්ච දාන ටික වලඳන්න සූදානන් වෙන. රජ්ජුරුව ළඟට ඇවිල් ඇහවා ඔබ කවුද? කතා බහ කරනකොට අඳුන ගත්තා මේ සුද්දෝදන රජතුමාගේ පුත්‍රයා. කලින් ලිපි ගණු දෙනු කරලා දැනාදුනගෙන තිබුණ හැබැයි රූපෙන් දැකල තිබෙන. ඒ වෙලා බිම්බිසා රජ්ජුරු ඉල්ලීමක් කරා. ඔබ මේ රාජ සැප සම්පත් අතහැරලා ශ්‍රමණ වෙස් දරාගෙන යන්න ඔබේ රාජ්‍ය පුංචි නිසාද. මගේ රාජ්‍ය විශාලයි. ඔබ කැමති නං අපි මේ රාජ්‍ය දෙකට බෙදාගෙන සමගියෙන් මේ මගද දේශි රජකං කරමු කියෝ. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ කියනවා රජතුමනි මම රාජ්‍ය අතහැරලා රාජ්‍ය සැප සම්පත් අතහැරලා විමුක්තියක් හොයාගෙන යන කෙනෙ. ඒ නිසා මට රාජ්‍ය ගැන රාජ්‍ය සැප ගැන කිසි ආසාාවක් නෑ කිය මං ඒ අතහැරලා යන කෙනෙ. ඒ වෙලා බිම්බිසා රජ්ජුරු ඉල්ලීමක් කරා. ඔබහන්සේට ඒ හොයාගෙන යන විමුක්තිය ඉක්මනින්ම ලැබේවා. ඔබහන්සගේ අරමුණ සාක්ෂාත් වේවා. හැබැයි ඔබහන්සේ මට පොරොන්දුවක් වෙන්න. ඔබහන්සේගේ ඒ අරමුණ සාක්ෂාත් කරගත්ත ගමන් ඔබහන්සේ මාව හොයාගෙන ඇවිල්ලා
මටේ මාර්ග කියල දෙන්න. මටත් ඒ විමුක්ති මාර්ගය ගැන කියල දෙන්න. හොඳයි රජතුමනි කියලා එදා පොරොන්දුන. ඔන්න ඔය පොරොන්දුව ඉෂ්ට කරන්න බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු 1000ක් රහතන් වහන්සේලා දැඟ අයි රහත් වෙලා. දහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන බුද්ධත්වයෙන් පසුව රජගහනුවරට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වඩින ආරංචියට පිම්බිසා රජතුමා රාජකී විශාල පිරිසක් එක්ක මගට මාව පිළිගන්න. මිනිස්සු විශාල පිරිසක් රැස් වෙලා පුදුමෙන් පුදුමට පත්වෙලා. මොකද ඒ වෙනකොට බිම්බිසා රජ්ජුරුව විතරක් නෙවෙයි බොහෝ පිරිසක් හිතාගෙන හිටියේ උරුවෙල් කාශ්‍යප රහත් කියලා. නදී කාශ්‍යප ගයා කාශ්‍යප මේ අය රහතුන් කියලා තමයි මිනිස්සු හිතාගෙන හිටි. ඒ නිසා තමයි ඒ අය පුද පූජා අරගෙන යනවා පෙරහැරින් ගිහිල්ලා තෑගි බෝග දීලා පුද පූජා දෙනවා. මේ අය රහතුන් විදිහට තමයි කාලයක් රහත් නොවී මිනිස්සු රවට්ටගෙන හිටියේ. බිම්බිසා රජ්ජුරුවන්ට උරුවෙල් කාශ්‍යප ගැන තිබ්බර කලින් විශ්වාසය නිසා හිතුනා බුදුහාමුදුරුව ළඟ ඉන්නවා උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප මේ තුන් දෙනත් ඉන්නවනේ. ඒ වෙලා බිම්බිසා රජ්ජුරුව දැක්ක ගමන් හිතුවා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ ගෝලයෙක් වෙලාවද්ද. එහෙම නැත්නම් උරුවෙල් කාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාද. එක්කො මේ සුද්දෝදන රජතුමාගේ පුට්‍රත්නය නදී කාශ්‍යපගේ ගෝලයෙක් වෙලා එහෙම නැත්නම් නදී කාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාවද. එහෙම නැත්නම් උන්වහන්සේ ගයා කාශ්‍යපගේ ගෝලයෙක් වෙලාද එහෙම නැත්නම් ගයා කාශ්‍යප උන්වහන්සේගේ ගෝලයෙක් වෙලාද කියලා යම් සැකයක් ආව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ගේ හිත දැකලා උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන අයට කියනවා රජතුමාගේ හිතේ ඇතිවෙච්ච සැකේ දුරු කරන්න ඔබවහන්සේලාට දැන් කාලයයි කියව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල රහත් වෙලා හිටපු මේ රහතන් වහන්සේලා පිරිස අතර උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන මේ මහරහතන් වහන්සේලා රජ්ජුරුවන්ගෙත් හිත දැකලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා වන්දනා කරලා අහසට පැන නැග්ග. සියලු දෙනා ඉදිරි අහසට පැන නැගලා මුලින්ම තල්ගස් 7ක් තරම් අහසට පැන නැගලා අහසේ ඉඳන් බුදුගුණ කියමින් බුදුහාඳුරන්ට වන්දනා කරනවා. සත්තාමී භගවා බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්තෘන් වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි මම උන්වහන්සේගේ ශ්‍රාවකේ. භගවා ජානාති බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධයෙන් සියල්ලම දන්න. මම උන්වහන්සේගෙන් අහලා අවබෝධ කරගත්ත දෙයක් මිසක් මම වෙන මගේ ඥානෙන් අවබෝධ කරගත්ත දෙයක් නොයි. ඊළඟට තල්ගස් 6ක් තරන් ඉහළ අහස පෙළහර පාලා ඒ විදිහට මායමත් වන්දනා කරා. තල්ගස් 5ක් තරම් 4ක් තරම් මේ විදිහට 7 වාරයක් අහස පෙළහර පාමින් සත්තා මේ භගවා බුදුරජාණන් වහන්සේමයි මගේ ශාස්තෘන් වහන්සේ. ශ්‍රාවකෝ හමස්මි මං ශ්‍රාවකයෙක් පමණයි කියමින් මේ පිරිස අතර පෙළහර පාමින් බුදුරජාණන් වහන්සේට අහසේ ඉඳගෙන වන්දනා කරන්න ගත්තා. මේක දැක්කපු රජ්ජුරුව ඇතුළු රාජකීය පිරිසත් සියලු දෙනාම සාධුකාර දෙදී බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. එදා බිම්බිසා රජතුමා බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාටම දහම් දෙසුවා. ඒ බණහපු පළවෙනි දවසෙම බිම්බිසා රජතුමා උතුම් සෝවාන් ඵලයට පත්වුණා. පිංගතුනේ රාජ්‍යත්වයක් කියන එක රටක් පාලනය කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි ඒ රාජ්‍ය කටයුතු කරන රජතුමා බණහල සෝවාන් ඵලයට පත් සෝවාන් වුණාට පස්සේ රාජ්‍ය අතහැරියේ නැහැ. අන්නේ නිසා ඔබ මතක තියාගන්න ධර්මය අවබෝධ කරපු කෙනෙකුට ධාර්මිෂ්ඨව රටක් වුණත් පාලනය කරන්න පුළුවන්. ඒ නිසා බිම්බිසා රජතුමා සෝවාන් වෙලා ධාර්මිෂ්ඨව තමන්ගේ රට පාලනය කරා. බොහොම ධර්මානුකූලව රාජ්‍ය කටයුතු බොහොම හොඳින් ඒ රටේ සිදු කරගෙන ගියා. එදා බිම්බිසා රජතුමා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දම් පිළිගන්නලා වන්දනා කළ කිනෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට දැන් බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් නැහැ.
ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් තොර මට ජීවිතයක් නෑ. මේ ශ්‍රාවක මහා සංඝරත්නයෙන් තොර මට ජීවිතයක් නෑ. ඇයි පිංහතුනි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් යන බුද්ධය අවිච්ඡා ප්‍රසාදේ. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේ. සංඝේ අවිච්ඡා ප්‍රසාදේ. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගැන අචල සද්ධාවකට පැමිණිච්ච කෙනෙක්. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මගේ මේ ආරාධනාව පිළිගන්න සේක්වා. ඔබ වහන්සේට කැපනම් ඔබ වහන්සේට මම මගේ රාජකීය උයන මට තියෙන ලස්සනම උද්‍යානයේ රජ්ජුරුවන්ගේ රාජකීය උයන මම කුටි සෙනසුන් සකස් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා ආරාමයක් හැටියට මගේ උයන පූජා කරනවා. ඔබ වහන්සේලාට මගේ භූමිය පූජා කරනවා. අවශ්‍ය සියලු පහසුකම් මං එහි සකස් කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් පහසුකම් සලස්සනවා. ඔබ වහන්සේ මගේ ආරාමයේ පිළිගෙන ඒ භූමියේ මේ රහතන් වහන්සේලා සමගින් සංඝයා සමග වැඩ ඉන්න සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට රජ්ජුරුවන්ගේ රාජකීය උයන ආරාමයක් හැටියට පූජා කරන්නට යෙදුණා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව වේළුවනාරාම. පිංගතුනි ඔය වගේ ශාසනික කටයුතු රැසක් යෙදිච්ච පුන් පොහෝ දවසක් අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුළ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ. දැන් බලන්න බිම්බිසාර රජතුමා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෙක්ගේ ස්වරූපේ ලක්ෂණ ජීවිතය ඇතිවන ගැටලු ප්‍රශ්න ඉදිරියේ අටලෝ දහමින් කම්පා නොවී ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ධර්මය තුළම ආරක්ෂාවෙන ආකාරය අපි මේ බිම්බිසාර රජතුමාගේ ජීවිත කතාව යම් යම් සිදුවීම් වලින් අපේ ජීවිතයට ඉතාමත් වැදගත් ආදර්ශ රැසක් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. පිංගතුනි සසර කරපු කර්ම විපාක සෝවාන් වුණත් සකදාගාමී වුණත් අනාගාමී වුණත් රහත් වුණත් පිරිනිවන් පානකම් කර්ම විපාක පස්සෙන් එනවා. අපි කරපු පුණ්‍ය විපාක වගේම අකුසල විපාකත් පිරිනිවන් පානතෙක් විටින් විට බලවත් වෙලා අපිට සසරේ සැප විපාක වගේ අකුසල විපාක නිසා දුක් විපාක අපිට විඳින්න සිද්ධ වෙනවා. රහතන් වහන්සේලාට පවා පෙර සසර කර්ම විපාකත් එක්ක රහතන් වහන්සේලාට එන විපාක ධර්මී හඳුන්වන්නේ ප්‍රවෘත්ති විපාක කියලා. උන්වහන්සේලා අටලෝ දහමෙන් කම්පා නොවුනට එහි විපාක උන්වහන්සේලාට විඳින්න සිද්ධ වෙනවා. පිංගතුනි බිම්බිසාර රජතුමා සෝවාන් වෙලා ධාර්මිෂ්ඨව තමන්ගේ රට පාලනය කරා. ඔය අතරේ තමන්ගේ බිසවට දරුවෙක් පිහිටියක් කුසේ. ඒ වෙනකොට බිම්බිසාර රජතුමා සෝවාන් වෙලා බොහොම ධාර්මිෂ්ඨව හොඳට පන්සිල් රකින්න කෙනෙක්. මේ දරුවා කුසේ පිහිටියට පස්සේ අර දේවියගේ දැන් කුසේ දරුවා වැඩෙනකොට දේවියට දොළ දුකක් ඇති වුණා. සාමියගේ පපුව පලලා ලේබොන්න ආසාවක් ඇතිවෙන. දැන් බලන්න කියන්න පුළුවන් දෙයක් රජ්ජුරුවන්ට කියන්න පුළුවන්ද? අමුතුම විදිහ විකෘති දොළ දුකක්. ඉතින් රජ්ජුරුව අහනවා දේවිය මොකද දැන් මේ දරුවෙක් ලැබෙන ඉන්නකොට කොච්චර සතුටින් ඉන්න ඕනද? දේවිය මොකද මේ අසතුටින්? කැමති දෙයක් ඕන දෙයක් කියන්න ආස කරන දෙයක් කොහෙන් හරි වෙනත් රාජ්‍යකින් හරි මං ගෙන්නලා දෙන්න. දේවිය මොකුත් නොකිය ඉන්නවා. හැබැයි දේවියට කන්න පිරියක් නෑ. කෑම කන්නේ. හිතට එන්නෙම ස්වාමියාගේ පපුව පල්ල ලේබුණ ආසාව. අවසානයේ රජ්ජුරුව කොහොම හරි අහලා කියන්නෙම නැති තැන සේවිකාවන් පරිවාර කාන්තාවන් යොදවලා දේවියගේ දොළ දුක ගැන විස්තර අහගත්තා. ඒ වෙනකොට රජ්ජුරුව සෝවාන් වෙලා රජතුමා දේවිය ඉදිරියට ගිහිල්ල තමන්ගේ මගුල් කඩුවෙන් පපුුව සිදුරු කරලා ගලන ලේටික එකතු කරලා දුන්න කියනවා බොන්න. කොච්චර තමන්ගේ සාමියට ආදරයක් තිබුණත් අර කුසේ වැඩෙන දරුවගේ දොළදුක මේ සංසාර වෛරයක් එන්නේ හතුරේ. අර ලේටික බීගෙන ගියා කියන. එදා රජතුමාගේ අනාවැකි කියන අය. ඒ වෙනකොට රජ්ජුරුව හැම රජ කෙනෙකුට මේ කාල ඉඳලා තියෙනවා යම් යම් ශිල්ප ශාස්ත්‍ර අංග ලක්ෂණ ශාස්ත්‍ර අනාවැකි කියන ඒවා අනාගතයේ වෙන දේවල් ඔය නිමිති
මේවා ගැන යම් දැනුමක් ඇති අය. ඒ අය කියන්න ගත්තා මේ නිමිතිවලට අනුවනං ඔය උපදින්න ඉන්නේ රජ්ජුරුවන්ට හතුරේ. රජතුමාට අනතුරක් මේ දරුව ඉපදුනොත්නම්. දේවිය මේක දැනගත්තට පස්සේ හිතුවා මගේ රජ්ජුරුවන්ට මගේ ස්වාමියට හතුරෙක් වෙන දරුවෙක් මං බිහි කරන්නේ නෑ. මං මේ දරුව කුසේ කොහොමහරි නැති කරනවා. හැබැයි බිම්බිසාර රජ්ජුරුව සෝවාන් වෙච්ච කෙනෙ. ප්‍රාණඝාතයකට කිසිම විදිහකින් ඉඩක් දෙන කෙනෙක් නෙමේ. දිවිහිමියෙන් ආර්ය කාන්ත සීලයක් රකින කෙනෙ. ඒ නිසා දේවියට කලලේ කුසේ වැඩෙන දරුව නැති කරන්න ඉඩ දුන්නේ කොහොමහරි ඒ දරුවව ආරක්ෂිතව බිහි කෙරෙව්ව. ඒ බිහිවෙච්ච කුමාරයා පුදුම ආදරයකින් හදා වඩාගත්ත. ඒ තමයි අජාත සත්ත මිනිස්සුමයි කියන්න අජාත කියන්නේ නූපන් සතුරක් මවකුසේදිමයි නම වැටුන්. කොච්චර ආදරෙන් හදා වඩාගත්තත් තරුණ වයසට එනකොට අර සංසාර වෛර පෙර සසර අකුසල විපාකයක් මත සංසාරික වෛර බැඳගෙන ආපු කෙනෙක් මේ. පාපමිට්ට සේවනයට යොමුණා. රජකම ගැන ආසාාවේ රජකම ඉල්ලවා. බිම්බිසා රජ්ජුරුවෝ රජකමට ලෝභ කෙනෙක් රජකමට පෙරේත කෙනෙක් නෙමෙයි. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. බොහෝම සතුටින් තමන්ගේ පුතාට රාජ්‍යත්වය පැවරුව. බිම්බිසා රජතුමා හිතාගත්තේ පුතාට රජකම දීලා මං මගේ ජීවිතයේ අවසාන කාලේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරමි. මට නිතර බණහන්ඩ පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහත්තන් වහන්සේලා ඇසුරේ මට හොඳට ධර්මී දියුණු කරන්න පුළුවන් කියලා. හැබැයි අජාසත් රජ වුණාට පස්සේ දේවදත්ත කියන මේ පාපී භික්‍ෂුවගේ ඒ පෞකාර අදහස් පිළිගත්ත අජාසත්ත බිම්බිසා රජ්ජුරුවන්ව හිර කරලා හිරකුටියක දාලා වද දුන්න. ඔබ අහලා තියෙන ශාසනික ඉතිහාසොයි සිදුවී. මුලදි කන්න නොදී හිර කරලා තිබ්බ කාලයක් කන්න දෙන්නේ. තමන්ගේ අම්මට විතරක් බලන්න දෙනවා. දේවිය කොහොමහරි හොරෙන් බත්මුලක් හංගගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට මුලදි දුන්න අන්තිමට ඒ අහෝන. ඊට පස්සේ තමන්ට කන්න දෙන ටික අඹරල ඇගේ ගාගෙන සලුවකින් වහගෙනන. ඒ ටික සූරල පුංචි ගුලියක් හරි හදල කවනු. අවසාන මේකත් අහුනාට පස්සේ දේවියටවත් තමන්ගේ ස්වාමිය බලන්න දෙන්න. පුංචි හිරකුටියක කවුල් එකම කවුලුවක් තියෙනවා. කන්න නොදී වතුරත් නොදී මැරෙන්න්නම දාලා තිබ්බා. මැරෙයි කියල බලාගෙන දාලා තිබ. බිම්බිසා රජ්දැන් හිතන්න ඔන්න ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ගේ මොන තරං කරදර බාධා විපත්තාවත් හිත හදාගන්න හැට හිතේ තියෙන ධර්මය පිහිටපු කෙනාගේ හිතේ ස්භාව අපිට වැදගත්වෙන්නේ යන්න එතන. අපි අද බණහැහුවට අපි පින්කංකරට අපි දන්නේ නෑ පෙර සසර කර්ම විපාක අපි පස්සේ මොන විදිහට එනවද කිය. පිංහතුනි බිම්බිසා රජ්ජුරෝ හිටපු හිරකුටියේ කවුලුවෙන් ඈත බලනකොට පේනවා ගිජ්ජකූට පරොතේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටියක්. ගිජ්ජකුට පරොතේ බිම්බිසා රජතුමා බුදුහාන්දුරන්ට විවේකෙන් වැඩඉන්න සකස් කරපු ලස්සන භූමියක කොටියක් තියෙන්. බුදුරජාණන් වහන්සේ දිනවලහි වැඩ හිටිය. ඒ දිහා බලාගෙන හිරකුටිය හිටියත් බුදුගුණ හිතනවා බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අරහන් සම්මා සම්බුද්ධයි. විද්‍යාචන්න සම්පන්නයි සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස දම්ම සාරති බුද්ධෝ භගවා කෙලේ දිහා බලාගෙන බුදුගුණ හිතනවා. ඊළඟට රජ්ජුරුව හිතනවා දැම් බලන්න පුතජ්ජන කෙනෙක් නං හිතයි ඔන්න මං පින්කං කරලා ආරාමහදල පූජ කරලා මගේ රාජකී උයනත් බුදු හාදුරන්ට පූජ කරලා ඔන්න පින්කංකරපු අපිට වෙච්ච දේ කියලන මිනිස්සු හිතන්. ඔන්න පෘතජ්ජනයා තමන්ට කරදර විපත්වෙනකොට තමන්ගේ පිනට තමන්ම ගරහ කරනවා. දීපු දානයට පින්කංවලට බනින මිනිස්සු කොච්චර ඉන්නවාද. හැබැයි ධර්මය අවබෝධ කරගත්ත බිම්බිසා රජ්ජුරෝ හිතුවේ නෑ. ඇයි මට මෙහෙමුණේ කියල හිතුවේ නෑ. රජ්ජුරු දන්නවා කර්ම කරම් පලගැන. ලෞකික සම්මාධිට්ටීම් යුක්තයි. ලෝකෝත්තර සම්මාධිට්ටියේ සත්‍යඥානය ඇතිකරගත්ත කෙනෙ සෝවාන් වෙච්ච කෙනෙ. බිම්බිසා රජ්ජුරෝ හිතනවා ඉපදීම දුකයි කියපු ධර්මය කොච්චර සත්‍යයක්ද. ඉපදිච්ච නිසානේද මං මේ දුක්වි දෙන්නේ. බුදු හාන්දුරු දේශනා කර ඉපදීම දුකක්.
ඉපදුනානං සෝක වැලපීම් දුක්ක දෝමනස්ස ජරාව්‍යාදිස් මරණ මේක තමයි ජීවිතේ. මේ ධර්මයේ කාන්තයෙන් ස්වාක්ඛාතයි සන්දිිට්ටිකයි අකාලිකයි කියලා ධර්මීම ගුණ හිතනවා සඟගුණ හිතනවා මරණ සතිය වඩනවා අනිත්‍ය සිහි කර හොඳට ධර්මය වඩනවා. කාලයක් ගියා හිරකුටියට කන්න කෑම යවන්නෙත් නෑ වතුර යවන්නෙත් නෑ බිම්බිසාර රජ්ජුරු මැරෙන පාටකුත් නෑ. අවසානය අජාසත්ත දේවදත්තකින් උපදෙස් අරගෙන බිම්බිසාර රජ්ජුරුවන්ට වදදී ළම මරන්න තීරණය කරා. වදකයෝ ලවා යටිපතුල් පලලා ගිනි පොකුරුට ඉඳං ඇවිද්දෝල වදදීලා බිම්බිසාර රජ්ජුරුවන්ව මැරෙව්. හැබැයි පිංහතුනි ධර්මය අවබෝධ කරගත් රජ්ජුරුවෝ අජාසත්තට වෛර කරගෙන මැරුන්නේ. ධර්මය අවබෝධ කරගත්ත බිම්බිසාර රජ්ජුරුවෝ ධර්මයම සිහි කරගෙන පණගියා නින්දෙන් පිබිදියා වගේ දිවිය ලෝකේ ජනවසභ නමින් දෙවි කෙනෙක් වෙලා පහළවෙන. දීගනිකාය තින ලස්සන දේශනාවක් ජනවසභ සූත්‍රය. බිම්බිසාර රජ්ජුරුවෝ ජනවසභ නමින් දිවිය ලෝක ඉපදිලා දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් නැවිල්ල. දිවිය ලෝක විස්තර කියලා සුධර්මා දිවී සභාව දෙවියන් බණහන හැටි පෝය දවස්වලට දෙවරු සුධර්මා දිවී සභාවට එකතු වෙලා ධර්මය දියුණු කරන හැටි ධර්ම සාකච්ඡා කරන හැටි මේ විස්තර කියලා බුදුහාන්දුරන්ට කියනව සාමීනී භාග්‍යතුන් වහන්ස මන්දැන් සකදාගාමියෙන්න්න මහන්සි වෙනවා. මනුස්සලෝකෙදි සෝවාන් වෙලා හිටි බිම්බිසාර රජ්ජුරු. දෙව්ලොව ඉපදිලා ජනවසභ නමින් සෝවාන් වෙන්න මන්දැන් වීරිය ගන්නවා කියල බුදුහාන්දුරන්ට වන්දනා කරලා නොපෙනී ගියා. බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජ්ජුරුවෝ කියපු කරුණු ඇසුරින් සංඝයාට බොහොම ලස්සන දේශනාවක් කර එක තිනවා දීගනිකාය ජනවසභ සූත්‍රය. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකය මොන තරන් කරදර බාධා විපත්තාවත් පෙර සසර කර්ම විපාක නිසා අපි දන්නේ නෑ ගුටි කාල මැරෙන්න්න වෙයිද ගින්නෙන් පිච්චිලා මැරෙන්න්න වෙයිද වසංගතයකට අහු වෙලා ඔබ දකිනවා මේ කාලි කොච්චර මිනිස්සු දුක්හිඳනවාද. නොසිතන විදිහේ විපත්වලට ජීවිතේ මූුණ දෙන්න සිද්ධවෙන් අපි දන්නේනේ අනාගතය මොකක් වෙයි. ස්වභාවික විපතක් භූමිකම්පාවක් නායාමක් කවුරු කවදක් කොතන කොයි මොහොතේ මොන විදිහට අපිට මැර අපි කවුරුත් දන්නේ නෑ. එනිසා ජීවිතයේ මොන තරම් කරදර බාධා විපත්තාවත් ධර්මය අවබෝධ කරගත්ත සැබෑ ලෙස ධර්මී පිහිට පාරිය ශ්‍රාවකයා ධර්මයෙන්ම පිහිට ලබනො ධර්මී මාරක්ෂාවෙන එයා ධර්මයෙන් රැකෙනවා. ඒමනම් පිංගතුන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ උත්සාහ කර අපිට මේ අනිත්‍ය ලෝකයේ නිත්‍ය කරන්න පුළුවන්කමක් නෑ. වෙනස් වෙන ලෝකෙ වෙනස්වීම නවත්තන්න පුළුවන්කමක් නෑ. අපිට පුළුවන් ඒ ස්වභාවේ ලෝක ධර්මතාවය අවබෝධ කරගෙන. මේ සසරින් මිදීම පිණිස වීරිය වඩන්න පුළුවන්. ඉතින් ඒ පිණිස ඔබ හැම දෙනාටම අද මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා. ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් ධර්මානු ශාසනාවෙන් රැස් කරගත්ත පින ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනු. පිංගතුනී අද ධර්මශ්‍රවනයෙන් ඔබ රැස් කරගස් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකා සට්ඨාචිබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්ඨාචිබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ඨාචිබුම් මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.